සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. රාජ්‍ය සේවකීන්ට උත්සව සමය වෙනුවෙන් රජයෙන් ණය යෝජනා ක්‍රමයක්. ජාතික ගුවන්විදුලිය අභියෝගවලට අභියෝග කරමින් ජාතිය ඔසවාතීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව 95 සංවත්සර නිමිත්තෙන් සුබපැතුම් එක් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසයි. කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට නව මධ්‍යස්ථාන. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ ප්‍රසාදය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පළාත් සභා මැතිවරණය හදිසියේ පැවැත්වීමට සූදානමක් නැතැයි වාසුදේව නානායක්කාර රාජ්‍ය අමාත්‍යවරයා කියයි. 95 සංවත්සරයට සමගාමීව ජාතික ගුවන්විදුලිය සංවිධානය කළ රතන සූත්‍ර සජ්ජායනය අද කැලණිය රජමහා විහාරස්ථානයේදී කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට ජර්මනියෙන් දැඩි නීති. පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අභියෝග රැසකට මුහුණ දී සිටින රාජ්‍ය සේවකයන්ට උදාවන නත්තල සහ නව වසර සැමරීම සඳහා රාජ්‍ය පරිපූර්ණක උත්සව ආයෝජන ක්‍රමයක් ක්‍රියාත්මක කරයි. ඊට අදාළ චක්‍රලේඛීය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා දැනටමත් නිකුත් කර තිබේ. 0.625ක පොලි අනුපාතයක් යටතේ මාස 10කින් ගෙවන්නම කළ හැකි පරිදි එම ණය සැපේ. මාසික ආදායම රුපියල් 50000කට වැඩි රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 50000ක මුදලක්ද රුපියල් 25000ත් 50000 අතර මාසික වැටුපක් ලබන රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 25000ක ණය මුදලක්ද ලබාගත හැකිය. රුපියල් 25000ට අඩු මාසික වැටුපක් ලබන නිලධාරීන්ට රුපියල් 10000ක ණයක් ලබා ගැනීමේ හැකියාව පවතී. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික දිරිකිණි බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් එම ණය සැපෙයි. රාජ්‍ය ආයතන ප්‍රධානීන් මගින් ණය දුම් කරන නිලධාරීන්ගේ නාම ලේඛන සේවා ස්ථානයේ අසල පිහිටි රාජ්‍ය බැංකුවට ඉදිරිපත් කිරීමෙන් ණය ලබාගත හැකිය. අදාළ ණය මුදල ලබන සෙකුරාදාර පෙර අයදුම්කරුගේ ගෙනුමට බැර කෙරේ. 95 වන සංවත්සරය සමරන ජාතික ගුවන්විදුලිය වාණිජ්‍ය බලවේගවලට නතු නොවී ස්වකීය ජාතික මෙහෙවර ඉටු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 95 වසරක් පුරා ජාතික ගුවන්විදුලිය කළ ජාතික මෙහෙවර කිසිදා මැකී නොයනු ඇත. බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කිතුණු ආගමික සඳහන් සහ සංස්කෘතික ලක්ෂණ ගුවන්විදුලිය ජනතාවට වඩාත් සමීප කිරීමට ඉවහල් විය. 95 වන සංවත්සරය සමරන ජාතික ගුවන්විදුලියට සුබපැතුම් පණිඩියක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ කරුණු සඳහන් කර තිබේ. ජාතිකත්වය හා දේශීයත්වය රැක ගැනීමට කැප වූ ජාතික ගුවන්විදුලිය වර්තමානයේ අභියෝගවලට අභියෝග කරමින් ජාතිය ඔසවාතීමේ ක්‍රියාව නිරත සිටින බවද එම පණිවිඩයේ සඳහන් වෙයි. ජාතික ගුවන්විදුලියට 95 වසරක් සැපරීමේ නිල උත්සවය සංස්ථා කුමාරතුංග මැදිරියේදී අද පෙරවරුවේ පැවැත්වුණි. සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල් ලියනගේ මහතා එහිදී අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩය උත්සව සභාවට ඉදිරිපත් කළේය. ලංකා ගුවන්විදුලි සංස්ථාව 95 වසරක් පුරා සාර්ථක දිග් ගමනක් පැමිණ ඇතැයි ප්‍රධාන ආරාධ්‍යය ලෙස මේ අවස්ථාවට එක් වූ ජනමාධ්‍ය අමාත්‍ය කේලි රඹුක්වැල්ල මහතා පැවසිය. ඒ සඳහා කැප වූ සැමට ඇමතිවරයා සිය ගෞරවය පිරිනැමිය. ජාතික ගුවන්විදුලිය අභියෝග ජය ගනිමින් ජාතික නාලිකාව ලෙස ඉදිරියට පැමිණිය යුතු බව ඔහු අවධාරණය කළේය. ලෝකයේ සියලු දේම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන නවතාවයට සියලු දේ නැඹුරු වෙනවා. මම සුබවදනවා. මට විශ්වාසයක් තියෙනවා. මම හිතනවා දෙවනි වතාවට මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු බාරගන්න සිද්ධ වුණේ. ඒ කියන්නේ මිශ්‍ර අදහස් තියෙන්නේ මගේ පෞද්ගලිකව. කෙසේ වෙතත් අපි වගකීමක් බාරගත්තාම මේ වගකීම ඉෂ්ට කිරීමේ වගකීම අපි ඉස්මතුලින් ගන්නවා. අපිට දෙන විෂය මොකක්ද? ඒ විෂය ඉස්සරම තැනකට ගෙනීමේ වගකීම තමයි අපිට තිබෙන්නේ. වාණිජමය වශයෙන් සහ ශාස්ත්‍රීය වශයෙන් දෙකෙන්. දැන් මෙවැනි ආයතනයක වාණිජමය වටිනාකමක් තිබ්බත් එහි ඉතිහාසය සහ ඒ මහා දැවැන්ත පසුබිම සහ ඒත් එක්ක ගැට ගැහිච්ච ඒ ප්‍රෞಢත්වයත් අපිට අමතක කරන්න බෑ. පළක් කරන්නේ ඒවා මුදල් වලටම වෙන් කරන්නත් බෑ. මුදල් වලටම නතු කරලා යම් ආයතන මේක ලාභ ලබන්න නිසා වහෙන්න ඕනේ, එහෙම නැත්නම් මේක යන්න ඕනේ කියන මතේ ඉන්න බෑ. ඊට එහා ගිය වටිනාකමක් තියෙන ආයතන සහ සංනිවේදන ක්‍රමවේදයන් අපි අඳුනාගත යුතුයි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා 95 වසරක ගමන් මඟ පසු කර ඇති ජාතික ගුවන්විදුලිය තම සියවස් සැමරීමේදී මෙරට වැජබෙන පළමු නාලිකාව බවට පත් විය යුතු බව පැවසිය.
අපේ ව්‍යායාමය, අපේ වගකීම, අපේ කර්තව්‍යයේ රට වෙනුවෙන්, මේ මහ ජනතාව වෙනුවෙන් අලුත් සංස්කෘතියක්, අලුත් SLBC එකක්. එහෙම නැත්නම් තමුන්නාන්සලාට මතක රේඩියෝ සිලෝන් එක අලුතෙන් ගොඩනගන්නේ කොහොමද කියන එකයි. ඉතින් මේ අභියෝගය තමයි තමුන්නාන්සලා සියලුම දෙනාටත්, ගරු අමාත්‍යතුමාටත් මටත් පැවරලා තියෙන්නේ. ඒ අභියෝගයේ ජය ගන්න තමයි අපි මේ අවුරුදු 2-3 තුල ලෑස්ති වෙන්නේ. ඒ සඳහා මේ 95 සනිටුහන හිතට ගන්න, හදවතට ගන්න. සංවර්ධනය මහජන මතය සමබරව රඳවා ගනිමින් ප්‍රතිපත්තිගරුක දේශපාලන දර්ශනයක සිට වාණිජ්‍ය අරමුණු හා ගුණාත්මක වැඩසටහන සමග ගුවන්විදුලිය පෙරට යමින් සිටින බව සංස්ථා සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා එහිදී පැවසිය. 95 වසරක් සමරන ජාතික ගුවන්විදුලිය සමාජ මාධ්‍යයේ පුරෝගාමී මෙහෙවරක් කෙටු කරමින් ආදර්ශවත් ගමනකට සූදානමින් සිටී. හදිසි ආපදා ඇති වූ සෑම අවස්ථාවකම රටට නිවැරදි තොරතුරු සැපීමට ජාතික ගුවන්විදුලියට හැකි වූ බව ඔහු සඳහන් කළේය. හරවත්, නැනවත්, විචිත්‍රවත්, ගීතවත්, විවිධාකාර සෞන්දර්යාත්මක හැඩතල, සංවාදාත්මක මණ්ඩප කතිකා තුලින් මේ රටේ පොදු ග්‍රාහකත්වය ජන නැනස අවධිකර පුබුදුවාලන්නටත් ශ්‍රී ලාංකීය මාධ්‍ය වංශ කතාව සංනිවේදන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමටත් නව දැනුම් සම්භාරයක් විවිධ විෂයානුබද්ධව නවෝත්පාදන දැක්මක් සහිතව නූතන පරපුර රටට ලෝකයට වැඩදායී පිරිසක් බවට පත් කරන්නටත් සංවර්ධනයේ අරුණලු පිළිබඳ නිරන්තර සංනිවේදනය තුලින් ස්වදේශිකත්වය අර්ථ දැක්වීමටත් ප්‍රබුද්ධ ආකෘති බිහිකරමටත් ජාතික ගුවන්විදුලිය වෙහෙස මහන්සි වී කටයුතු කරන්නට එදා සිට මෙදා දක්වා මේ සේවය කළ අපේ හැම නිලධාරී මහත්ම මහත්මයක්ම දායක වී තිබෙනවා. ඒ අයට අපි මේ වසර 95 දීම කළ සේවය වෙනුවෙන් අද ජීවතුන් අතර සිටින, ජීවතුන් අතර නොසිටින මේ සියලු දෙනාට මේ වෙලාවේ ජාතික ගුවන්විදුලියේ උපහාරය හිමි වෙනවා. ගුවන්විදුලියෙන් සමාජයට තවත් දිය හැකි දේ ගැන අවධානය යොමු කළ යුතු බව අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා පැවසිය. ගුවන්විදුලි වේදිකාව ජනතාව සතුය. එම නිසා මහ ජනතාවට අවශ්‍ය දේ දිය යුතුය. එසේ නොවුනහොත් ජනතාව ගුවන්විදුලියෙන් දුරස් වීම වැළැක්විය නොහැකිය. මේ සඳහා ජනතාව ශ්‍රවණය කරන ගුවන්විදුලියක් නිර්මාණය කළ යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. සෑම සේවකයෙකුටම දේශපාලන බලමෑමකින් තොරව සේවය කළ හැකි වාතාවරණයක් වර්තමානයේ ජාතික ගුවන්විදුලියේ පවතී. ගුවන්විදුලිය ගොඩනැගීම සඳහා එක්වන්නයි ඔහු සමස්ත කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. මේ ආයතනයේ තිබුණු මහ විශාල ආර්ථිකය හදන්න පුළුවන් දේපල අයාලේ ගිහිල්ලා තියෙනවා. මේ අවුරුදු 95. ඉඩම් අත් කර ගන්නවා. දේපල. අපිට තිබුණු පෞරාණික වස්තු, අපිට තියෙන පෞරාණික ගොඩනැගිලි උපකරණ අයාලේ විනාශ වෙලා. අපේ මානව සම්පත එක තැන හිර වෙලා තියෙනවා. මේ තරම් නිර්මාණකරුවෝ පේන්නේ නැහැ වෙන කිසිම මාධ්‍ය ආයතනයක. ඒක නිසා මේ වේදිකාව අපේ නෙමෙයි. මේ වේදිකාව මගේවත්, මේ සභාපතිවරයාගත්, විශේෂ කාර්ය ඇමතිවරයාගත්, ලේකම්වරයාගත් නෙමෙයි. මේ වේදිකාව මහ ජනතාව. මේ මහ ජනතාව තමයි තීන්දුව කරන්නේ මේ ආයතනය කොහොමද හැඩය හුරුව සහ අනාගතය. ඒ ජනතාවට ඕන කරන කාරණාව අපි දුන්නේ නැතොත්, ඒක දෙන්න පිළියම් හැදුවේ නැතොත්, ඒකට ඕන කරන සංයුතිය සැලැස්ම හැදුවේ නැතොත් මහ ජනතාව අපෙන් ඈත් වෙනවා. මහ ජනතාව අතින් ඈත් වෙනකොට මේ ආයතනවල බර, හැඩය, හඬ වියකී යනවා. ගුවන්විදුලියේ 95 වන සංවත්සර නිමිත්තෙන් සමර මුද්‍රයක් නිකුත් කිරීම, ගුවන්විදුලි ගීතයේ එළිදැක්වීම සහ සේවක මහත් මහත්මීන් කීප දෙනෙකුට පත්වීම් ප්‍රදානය එහිදී සිදුවිය. ගීත 95ක් අඩංගු පෙන් ඩ්‍රයිවයක් එළිදැක්වීමද අද සිදුවිය. 95 වසර සමරන ජාතික ගුවන්විදුලියට පුරාවසර 70ක් දායක විට හැකීම පිළිබඳව තමා සැබවින්ම සතුටු වන බව ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක මහත්මිය පවසයි. ගුවන්විදුලි 95 වන සංවත්සර නිමිත්තෙන් අදහස් දැක්වූ ඇය. ගුවන්විදුලිට අපට සහ රටට සේවයක් කළා සීම මගේ කටහඬක් ගුවන්විදුලිය සරසන්නට අවුරුදු 70ක්ම දායක වුණා. ඒ පිළිබඳ මම මහත් සතුටට පත් වෙනවා. සුජාතා පෙරේරා නමින් එදා මුල්ම ගීතය ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ 1950 විචිත්‍රාංගයේ නම් වැඩසටහනට ගායනා කළා. මට වයස අවුරුදු 8දී. දැන් මට 78යි. ඒකයි මම අවුරුදු 70ක අත්දැකීමක් තියෙනවා කියලා කිව්වේ. ඒකින්ද ගුවන්විදුලියට මම සුබ පතනවා. අනාගතේ තව තවත් හොඳ වැඩසටහන් වලින් පෝෂණය කරයි කියලා. මම සුජාතා නායක. තම සංගීත දිවියට සැබවින්ම ශක්තියක් වූයේ ජාතික ගුවන්විදුලිය බව සංගීතවේදී විශාරද සුනිල් එදිරිසිංහ මහතා කියයි. ජාතික ගුවන්විදුලිය තම ජීවිතයට බැඳී පවතිනක් බව ඔහු සඳහන් කරයි. මෙරට ස්වභාවික ගීතය වෙනුවෙන් කැප වූ ජාතික ගුවන්විදුලියෙන් නිර්මාණකරුවන් රැසක් බිහි වූ බවද සුනිල් එදිරිසිංහ කලාකරුවා සිහිපත් කරයි. මම
මම චිත්‍රපට පසුබිම් ගායකෙක් වශයෙන් කලෙලි දුටුවට මුල්ම ගීතයකින් 2000 ගණන් වලත් නැද වෙනකම්ම මට මහා පුදුම ශක්තියක් උනේ ගුවන්විදුලිය. ඉස්සල්ලාම මගේ ගුවන්විදුලි ගායනය සිද්ධ වුණේ ගුවන්විදුලි ගීතයක් වශයෙන් වාදකයන් ඔබේ සිතාරේ කියන ගීතය මම පටිගත කළේ ගුවන්විදුලිය. සරලගී ශිල්පියෙක් වශයෙන් මාව තෝරා ගැනීම, ඊටපසු මාව විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙක් බවට පත් කිරීම, එතෙන්දලා මට ගුවන්විදුලිය ලබා දුන්නු පන්නරය. ඒ කියන්නේ සරලගී වැඩසටහන වලින් මට මගේ ගීත නිර්මාණ අපි මම විතරක් නෙමෙයි පද රචකයෝ සංගීතඥයෝ මේක එකතුයි. ඒ ස්ථාපිත බව තමයි අදත් මේ රටේ මා ඇතුළු මහා විශාල පරපුරක් ස්වභාවික ගීතය වෙනුවෙන් අදත් පෙනී සිටින නිර්මාණකරුවෝ විශාල පිරිසක් බිහිවුනේ ගුවන්විදුලිය. ඒ නිසා අපිට කවදාවත් ගුවන්විදුලිය අමතක කළ නොහැකි තැනක්. 95 සංවත්සරයේ සමරන මේ මොහොතේ මා නිබඳව ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා තව තවත් ස්වභාවික ගීතය ඔප්නැන් වීමට කටයුතු කිරීමට ගුවන්විදුලියට තවත් ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ ප්‍රසාදය පළ වෙයි. ඒ සඳහා ඕනෑම අවස්ථාවක සහාය දීමට එම රජය සූදානමින් සිටී. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලට්ස් දේශපාලන නිලධාරී ජෙෆ්රි චැනින්ගන මහත්මයාත්මේ රාජ්‍ය ඇමති ශයාන් සේමසිංහ මහතා ඊයේ හමු අවස්ථාවේ ඒ බව සඳහන් කළහ. බත්තර මුල්ලේ පිහිටි රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී එම හමුව සිදුවිය. සමාජ සහභාගී ගැනීම වැඩසටහන් අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නව ආදායම් උත්පාදන අවස්ථා බිහි කිරීම හා ක්ෂුද්‍ර මූල්‍යාංශ පිළිබඳව නව කතිකාවතක් ගොඩනැංවීම ආදී කරුණු පිළිබඳව එහිදී අවධානය යොමු විය. කුසලතාවෙන් පිරිපුන් ශ්‍රී ලාංකිකයින් සංනිවේදන දුර්වලතා හේතුවෙන් ගෝලීය ආර්ථික හමුවේ පසුබෑමට ලක්වන බව පෙන්වා දුන් ඇමරිකානු තානාපතිනිය එම පසුබෑම අවම කිරීමට සංනිවේදන කුසලතා දියුණු කිරීම වැඩසටහන් වලට උපදේශන සැපයීමට කැමැත්තෙන් පසුවන බවද සඳහන් කළාය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් People's Bank credit card පතින් ඔබ කැමැති භාණ්ඩ මිලදීගෙන පොලි රහිතව ආපසු ගෙවන්න. යළිත් ප්‍රවෘත්ති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ නායකත්වය යටතේ රාජ්‍යය ගෙන යන වැඩපිළිවෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපරිම සහාය හිමි වන බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. අභියෝග රැසක් හමුවේ රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ක්‍රියා කරන බව ඇමතිවරයා පැවසුවේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පසුගිය රජයේ සමයේ සිදු මහ බැංකු බඳුන් කර වංචාවට පත්වීමට කිසිසේත් ඉඩ නොතබන බවට මහින්ද අමරවීර මහතා එහිදී සහතික විය. මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා 50 මහතිවරණයේ පැවැත්වීම පිළිබඳ තීරණ ගැනීම පක්ෂ නායකයින්ට පවරා ඇතැයි සඳහන් කළේය. පවතින ගැටලු සාකච්ඡා කර ඇමති මණ්ඩල අදහස් දැක්වීමට පක්ෂ නායකයින්ට අවස්ථාව පවතී. කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ කඩිනමින් පළාත් සමිතිවරණයේ පැවැත්වීමේ සූදානමක් නැතැයි වාසුදේව නානායක්කාර රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසිය. මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මිය ගිය අය අතරින් පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වූ සිව් දෙනෙක්ගේ සිරුරු ආදාහන කිරීමට අධිකරණය අවසර දෙයි. ඔවුන් කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය. මියගිය 11 දෙනාගේ සිරුරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉතිරි 6 දෙනාගේ සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ ඉදිරියේදී සිරු කීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාර විහාරස්ථානවල රතන සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 53 වන කැලණිය රජමහා විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව හස්තක්වන කැලණි රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රටට ආශිර්වාද කිරීම සඳහා සංවිධානය කරන කොරෝනා වෛරස් උවදුරින් මේ රට සම්පූර්ණයෙන්ම නිදහස් කරලා ජීවත් වෙන හැම දෙනාටම සුවසේ ජීවත් වීමට ප්‍රාර්ථනා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ රතන සූත්‍ර දේශනාව කැලණි රජමහා විහාරස්ථානයේ සවස් භාගයේදී සිද්ධ වෙනවා. 53 වන දිනයට මෙම රතන සූත්‍ර දේශනාව සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩම කරපු මේ පුණ්‍ය භූමියේ සිට මෙම සජ්ජායනා කරලා ඒ ආශිර්වාදයේ ලෝක සත්වයාටම ලබා දීමට අපේක්ෂා කරනවා. ඒ නිසා ඔබ හැම දිනාටම ආරාධනා කරනවා සවස් භාගයේදී කැලණි රජමහා විහාරස්ථානයේ සිට විස්රුවා හරින රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා ඒ ආශිර්වාදය ලබාගෙන ඔබගේ කටයුතු සාර්ථක කරගන්නටත් නිරෝගී භාවය ලබා ගන්නටත්
ඒ වගේම මේ ලෝකයේටම වෙසෙනක් හැටියට පවතින කොරෝනා වෛරස් රෝගය මේ ලෝකයේම බැහැර කරන්නට ශක්තිය උදා වේවා කියන ප්‍රාර්ථනාව එක් කිරීමට ඔබ හැමදෙනාටම මේ අවස්ථාවක් ආරාධනා කරනවා. පාසරු 6:30 සිට වෙළඳ සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කරේ. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් People's Bank ක්‍රෙඩිට් කාඩ් පතින් ඔබ කැමැති භාණ්ඩ මිලදීගෙන වසර 3ක් දක්වා පොලි රහිතව ආපසු ගෙවන්න. වැඩි විස්තර peoplesbank.lk වෙබ් අඩවියෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා නාමධ්‍යස්ථානයක් කඩනමින් ඉදිකිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වේ. ඇමති පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස් වූ කොරෝනා මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. දැනට දෛනිකව කොරෝනා ආසාදිතයින් 500ත් 600ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවත් සොය ලබන සංඛ්‍යාව 500ක් පමණ වන බවත් එහිදී හෙළිවිය. ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් සැපිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගෙන ඒවා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමට තීරණය කෙරිණි. අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය සපයයි. අමතර ප්‍රතිපාදන ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන අනුමැතිය ලබා ගැනීමට තීරණය කෙරිණි. කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල දල වශයෙන් PCR පරීක්ෂණ 14000ක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 3000ක් පමණ දෛනිකව සිදු කරන බවද එහිදී සඳහන් විය. රෝහල්වල සේවයේ නියුතු වෛද්‍ය හෙද පරීක්ෂණාගාර ඇතුළු කාර්ය මණ්ඩල සහ ශේෂ්ත්‍රීය සේවයේ නියුතු ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහාගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය ඇමතිනියගේ අවධානයට යොමු විය. ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ කට්ටල ප්‍රවාහන පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සපයන්නයි ඇමතිනිය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතාට උපදෙස් දුන්නාය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හුදකලාගත ප්‍රදේශවලට පැමිණෙන ඇතැම් අලෙවි රථ මගින් ප්‍රමිතියෙන් තොර එළවලු මාළු සහ මේකර නිෂ්පාදන අලෙවි කරන බවට ජනතාවගෙන් චෝදනා නැගී. ඒවා සඳහා අධික මිල ගණන් අය කරන බවද ඔවුහු පවසති. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩනමින් යොමු යුතු බව එම ප්‍රදේශවල ජනතාව පවසති. ආර්යකිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරු වේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ආරම්භන ආර්යකිරි දඹදිව වන්දනාවට තෝරාගන්නා සදහවතුන් වෙත ආර්යකිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය සඳහා ජර්මනිය දැඩි නීති පනවයි. ඒ අනුව එරට සියලු පාසල් වසා දමන අතර අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථානද වසා දැමීමට උපදෙස් ලබා දී තිබේ. ලබන මාස 10 වෙනිදා දක්වා එය ක්‍රියාත්මකයි. විවෘතව තැබීමට අවසර ඇත්තේ සුපිරි වෙළඳසැල් සහ බැංකු පමණි. කෙසේ වෙතත් නත්තල් සමයේ කිසියම් සුළු ලේල් කිරීමක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජර්මනියේ සමාජ ශාලා අවන්හල් හා විනෝද මධ්‍යස්ථාන පසුගිය මාසයේ සිට වසා දමා තිබේ. ප්‍රදේශ කිහිපයක් හොදකලා කිරීමටද එරට බලධාරීහු ක්‍රියා කළහ. ගෙවී ගිය පැය 24 තුළ ජර්මනියෙන් කොරෝනා මරණ 952ක් වාර්තා වී තිබේ. වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 27728කි. දැනට පාඩු ලබන ඉන්දිය ගුවන් සේවය ඈවර කිරීම සඳහා ඉන්දිය රාජ්‍යය මේ වන විට මිල ගණන් කැඳවා තිබේ. ගුවන් සේවයේ කාර්ය මණ්ඩල නියෝජනය කරමින් කණ්ඩායමක් මිල ගණන් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
ටාටා සමූහ ව්‍යාපාරයේද මිල ගණන් ඉදිරිපත් කර තිබේ. ඉන්දිය ගුවන් සේවය ඇවර කිරීම සඳහා 2018 දී ද ඉන්දිය රාජ්‍යය මිල ගණන් කැඳවිය. එහෙත් එම අවස්ථාවේ එකම පාර්ශ්වයක්වත් මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ නැත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ඉංග්‍රීසි සුහුරු පන්ති ව්‍යාපෘති යටතේ දකුණු පළාතේ පාසල් 200කට එම පන්ති ලැබෙනු ඇත. ඒ පිළිබඳව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ලබුදුව දක්ෂිණ පාය පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණි. පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම ඉහළ නැංවීම අරමුණු කර අමාත්‍යාංශය දීප ව්‍යාප්ත මට්ටමින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. 3 වන ශ්‍රේණිය සිට 8 වන ශ්‍රේණිය දක්වා පාසල් විෂය නිර්දේශයේ ඉංග්‍රීසි විෂයට අදාළ පොත් ඇසුරෙන් සකස් කළ ලද පාඩම් මාලා ඇතුළත් අන්තර්ජාල යෙදවීමක් මගින් මෙම සුහුරු පන්ති ක්‍රියාත්මක වෙයි. මේ වන විට දිවයින පුරා පාසල් 852ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්ෂ 5කට අධික පිරිසක් මේ වැඩසටහන සමගින් සම්බන්ධ කරගෙන තිබේ. 2022 වන විට දිවයිනේ සියලු පාසල් එමගින් ආවරණය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් කුසලානය තමන් සතු කර ගැනීම සඳහා ජැෆ් නැෂ්ලාලින් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම අතර අද තරඟ පවතී. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහත් තරඟය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට ආරම්භයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පුරා එහි නිල ගුවන්විදුලි ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. තරඟාවලියේ සෑම තරඟයක්ම පන්දුවෙන් පන්දුව ශ්‍රාවකින් වෙත ගෙනීමට ගුවන්විදුලිය ක්‍රියා කළේය. අවසන් මහා තරඟයේද සජීවීව ක්‍රීඩාවලින් වෙත ගැනීමට ජාතිය ගුවන්විදුලිය සූදානම්ෙන් සිටී. කොළඹින් මෙගාහර්ට්ස් 107.3 ඔස්සේ සජීවී විස්තර ප්‍රචාරයට සවන් දිය හැකිය. යටියන්තොට මෙගාහර්ට්ස් 107.5 හා අපුතලේ මෙගාහර්ට්ස් 104.9 ඔස්සේ එම ප්‍රදේශවල ජනතාවට ඊට සවන් දිය හැකිය. හොන්නස්ගිරිය මෙගාහර්ට්ස් 97.4, දෙනියාය මෙගාහර්ට්ස් 104.7, රාදැල්ල මෙගාහර්ට්ස් 102.1, කරගහතැන්න මෙගාහර්ට්ස් 97.4 සහ කොකාවිල් මෙගාහර්ට්ස් 89.8 සංඛ්‍යාත ඔස්සේ තරඟයේ විස්තර ප්‍රචාරයට සවන් දිය හැකියි. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ව්‍යාපාරික පුවත් සංචාරකයින්ට රට විවෘත කිරීමත් සමග ක්‍රීඩාව පදනම් කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙයි. සංචාරක ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව එය ක්‍රියාවට නංවයි. සංචාරක අමාත්‍යාංශයේ පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ සඳහා අමාත්‍යාංශ තුනේ ලේකම්වරුන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක්ද පත් කර ගැනිණි. ලබන වසරේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා දිවයින පුරා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරඟවල රැසක් සංවිධානය කරේ. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වට්ටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කිතුල් භෝගය ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස නම් කෙරේ. කිතුල් සංවර්ධන මණ්ඩලයක් ස්ථාපිත කිරීමටද නියමිතයි. ඒ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ශ්‍රී ලංකාවට ආවේනික කර්මාන්තයක් ලෙස මෙන්ම විදේශී නිමය ඉපීම සඳහා ඉහළ හැකියාවක් ඇති කර්මාන්තයක් වශයෙන් හඳුනාගෙන තිබේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. හා ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය. හා ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට එවෙලෙම කෑෂ් අතට.
කාලගුණ වාර්තාව. දිවයින හරහා ඊසානදික මෝසම් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු මැද නැගෙනහිර පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් වරින් වර වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලේ සිරස්තල. රාජ්‍ය සේවකීන්ට උත්සව සමය වෙනුවෙන් රාජ්‍යයෙන් ණයෝජනා ක්‍රමයක්. ජාතික ගුවන්විදුලිය අභියෝගවලට අභියෝග කරමින් ජාතිය ඔස්වාතීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව 95 වන සංවත්සර නිමිත්තෙන් සුබයතුම් එක් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසයි. කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට නව මධ්‍යස්ථාන. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ ප්‍රසාදය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පළාත් සභා මැතිවරණය හදිසියේ පැවැත්වීමේ සූදානමක් නැතයි වාස්දේව නානායක්කාර රාජ්‍ය අමාත්‍යවරයා කියයි. 95 වන සංවත්සරයට සමගාමීව ජාතිය ගුවන්විදුලිය සංවිධානය කළ රතන සූත්‍ර සජ්ජායනය අද කැලණිය රජමහා විහාරස්ථානයේදී. කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට ජර්මනියෙන් දැඩි නීති. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.